හරි එහෙනම් ළමයි බලන්න අපි අපේ කළමනාකරන පාඩමේ මෙතෙක් වෙනකන් සාකච්ඡා කරලා තියෙනවා අපේ ද්‍රව්‍ය ලැබීම් පාලනය. ද්‍රව්‍ය ලැබීම් පාලනය නේද? ඒ වගේම ද්‍රව්‍ය ලැබීම් පාලනය සාකච්ඡාවෙන් ඉවත් කළා කියන්නේ ඉවරයි. සාකච්ඡා කරලා ඉවරයි. ද්‍රව්‍ය ලැබීම් පාලනය සාකච්ඡා කරලා ඉවරයි. ලැබීම් පාලනය කළා. පවත්වා ගැනීම පාලනයේදීත් කරා. පවත්වා ගැනීම පාලනය නේ පවත්වා ගැනීම පාලනයක් කළා. වඩ මතක ඇති. නේද? මතක ඇති. ඒ වගේම දැන් අපිට ඉතුරුලා තියෙන්නේ නිකුත් කිරීම පාලනය. නිකුත් කිරීම පාලනය. නිකුත් කිරීම පාලනය. නිකුත් කිරීම පාලනයේදී කරන්නේ භාණ්ඩ විවිධ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ඒ භාණ්ඩ ක්‍රමානුකූලව නිකුත් කිරීම. ගත් මිලට නිකුත් කිරීම. හෝ ව්‍යාපාරයට වාසිදායක වන ආකාරයට නිකුත් කිරීම. එතකොට ඒකට අදාළව එම ගණනය කිරීමට අදාළව ගණනය කරන්න පුළුවන් තොගයක් නිකුත් කරන්න පුළුවන් ආකාර ක්‍රමවේද. තොගයක් නිකුත් කරන්න පුළුවන් ක්‍රමවේද ඔය 17 වන පිටුවේ තියෙනවා. ප්‍රථම ඇතුළු ප්‍රථම නිකුත් කිරීම, ඒ කියන්නේ FIFO, LIFO, SAP, NIFO, NIFO, WAP, PSWAP, PWAP, BSSP ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් තක වාර්තා කිරීමට තියෙනවා. නමුත් LKS දෙක ගෙනුම් කරන ප්‍රමිතිය අනුව මූල්‍ය ගෙනුම්කරණයට යොදාගන්නේ FIFO සහ WAP විතරයි. හැබැයි කළමනාකරන ගෙනුම්කරණයට අපි කිව්වා ප්‍රමිතියක් අදාළ වෙන්නේ නැහැ. කළමනාකරන ගෙනුම්කරණය මුකුත් අදාළ නැහැ. එයාට ඕන නම් එයාට කියන්නේ කළමනාකරන මේ තීරණ ගන්න. කළමනාකරුවට ඕන නම් ඕනම දෙයක් තීරණය කළා ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි? කළමනාකරුවට තනි තීරණයක් ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඒකට අදාළව අපිට ගානක් දීලා තියෙනවා. FIFO ප්‍රශ්න අංකය 10. සමාගමක තොග විස්තර පාතත පරිදි වේ. අප්‍රේල් 1 ආදි වශයෙන් දීලා. අවශ්‍ය වන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය අනුව තොගලචරය සකස් කර අවසාන ශේෂය ගණනය කරන්නලු. එහෙනම් අවසාන ශේෂය ගණනය කරමු. මාත් එක්ක එන්න ළමයි මාත් එක්ක ගහගමු ආකෘතිය. දාන්න ප්‍රශ්නාංකය 10 දාන්න. ප්‍රශ්නාංකය 10. අපි ආකෘති මේ විදිහට ගහගෙන යම් දැන් ගණන කරන්න නේද? යම්. මුලින්ම තියෙනවා අප්‍රේල් 1 ලැබීම් මේක 600ක් තියෙනවා. එන්න දාන දිනයට 4:1 GRN එකක් අංකයක් දීලා නෑ. එහෙනම් ඉරි කෑල්ල කීයද ලැබීම් මේකක ලැබීමක් නේ 600ක් ලැබෙනවා. ඒකකයක් රුපියල් 10 ගානේ. ඒකකයක් රුපියල් 10 ගානේ 600ක් ලැබෙනවලු. එතකොට වටිනාකම කීයද? 6000යි. හරි. ඔන්න දැන් අප්‍රේල් 1 වෙනිදාට තොගය ලැබුණා ව්‍යාපාරයට. අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ අප්‍රේල් 1 වෙනිදා උදේ පාන්දර තොගය ව්‍යාපාරයට ලැබුණාට පස්සේ වෙන මුකුත් කතන්දර උනේ නැහැ. ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා එදා තොග නිකුත් කිරීමක් තියනවද? නැහැ. නේද? ආයි ගණදුනුවක් තියෙන්නේ 4:05. එහෙනම් එදා රැයට අපිට කඩේ වහලා ගෙදර යන්න වෙනවා හිස් සතින්. එදා රැයට කඩේ වහලා යන්න වෙනවා හිස් සතින්. ඒ කියන්නේ තොගයක් උදේ පාන්දර මිලදී ගත්තා. ඒ තොගය නිකුත් කළේ නෑ එදා. මම කඩේ වහලා පළවෙනි දවසේ රැය ගෙදර යනකොටත් ඒ තොගය එහෙම්මම කඩේ ඇතුලේ තිබ්බා. කඩේ තොග ශේෂ කරද්දි තිබ්බා. එහෙනම් ශේෂයට දානවා ප්‍රමාණය 600 ගානේ මිල රුපියල් 10 ගානේ 6000ක් වටිනා තොග තිබුණාය. දැක්කද? මිලදී ගත්තු තොගය එදා දවස අවසන් වෙනකොටත් කඩේ ඇතුලේ තියෙනවා.
ඊළඟට 4.5 රුලක් අරින්න එපා 4.5 ලැබීම් මේකක ඔන්න අපේ කඩේට අලුතින් මේකක කීයක් ලැබෙනවද 200ක් ලැබෙනවා එකක 200ක් ආදාන 200 කීය ගානද 11 ගානේ එතකොට 2200ක් නේද වටිනාකම 2200යි එහෙම නේද එතකොට 4 වෙනි මාසේ 5 වෙනිදා වෙන මුකුත් කටයුතු වෙලා නැහැ නිකුත් කිරීමක් නැහැ එනම් ඉරි කෑලි එතකොට 4 වෙනි මාසේ 5 වෙනිදා කඩේ මම දොර වහනකොට තොග ගොඩක් තියෙනවා එක තොගයක් 4 වෙනි මාසේ පළවෙනිදා ගත්තු තොගය අනිත් එක මේ අද ගත්තු තොගය 4 වෙනි මාසේ 5 වෙනිදා මම කඩේ දොර වහනකොට 4 වෙනි මාසේ මුල ගත්තු ඒකක 600 රුපියල් 10 ගානේ ඒ වගේම අද 200 ගානේ 11 ගානේ 200ක් ගත්තු එකක් තියෙනවා නේ තොගය කොටස් දෙකකින් තියෙනවා මිල වර්ග දෙකකින් එතකොට සාක්ෂියක් විදියට අද රෑ කඩේ වහලා යනකොට 600 ගානේ රුපියල් 10 ගානේ තොග එකක 600කුත් රුපියල් 11 ගානේ තොග එකක 200කුත් තිබිච්ච බව ලියලා යන්න ඕනි එදා ගත්තු තොගය මුලින්ම ලිව්වා ආයි පස්සේ ගත්තු තොගය යටින් ලිව්වා එදා ගත්තු තොගය මුලින් ලිව්වා පස්සේ ගත්තු තොගය යටින් ලිව්වා දෙන්නගෙම වටිනාකම් වල එකතුව මෙතන ලියන්න 8200යි හරිද ඊළඟ අන්න 4.8 ඒකක 500ක් නිකුත් කරනවා 4.8 ඒකක 500ක් නිකුත් කරනවා නිකුත් කරමු එන්න මේ රූල් අරින්න ඊළඟ රූලෙන් 4.8 ලැබීම් නොවේ එහෙනම් නිකුත් කිරීම ඒකක ප්‍රමාණය කීයද 500ක් මට පුළුවන් ද ඒකක 500ක් නිකුත් කරන්න පුළුවන්ද මට පුළුවන් මොකද මංගාව ඒකක 600ක් තියෙනවනේ 600කුත් තියෙනවා 200කුත් තියෙනවා මට පුළුවන් ඒකක 500ක් නිකුත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් එන්න 500 කීය ගානේද නිකුත් කරන්නේ මේ ක්‍රමය first in first out මුලින් ආපු කට්ටිය මුලින් යවනවා අපේ ව්‍යාපාරයට මේ මාසෙදී මුලින්ම ගත්තේ තොගය කීය ගානේද මුලින්ම ගත්තේ රුපියල් 10 ගාන නේද 10 ගාන නේද මුලින්ම ගත්තේ එහෙනම් නිකුත් කරනකොට මුලින්ම ගත්තුන්ව මුලින් යවනවා මුලින් ගත්තුන්ව මුලින් යවනවා 500 වැඩි කිරීම 10 සමානයි 5000යි එකතුව ගන්න දැන් තොග ඒකක 600න් 500ක් නිකුත් කළා තොග ඒකක 600න් 500ක් නිකුත් කළා 600න් 500ක් ගියාම 100ක් ඉතුරුයි රුපියල් 10 ගානේ අර ඉතුරු තොග 200 එහෙම්මම ඉතුරුයි 11 ගානේ දැන් දෙන්නටම සංගලවරහන දාලා දෙන්නගෙම එකතුව ගන්න 3200 3200 කියන්නේ මුලින් ආපු එකාගෙන් 500ක් නිකුත් කළා උගෙන් ඉතුරු 100යි අර 200න් එකක්වත් ගත්තේ නැති නිසා ඒ 200 එහෙමම දැම්මා හරි
ඊළඟට 4යි 9 අන්න 4යි 9 ආයි 200ක් නිකුත් කරන්නලු එන්න 4 වෙනි මාසේ 9 වෙනිදා ඇත්තේ නිකුතුවක් පමණි එහෙනම් ලැබීම් තියනවද නැත ඉරි කෑලි ලැබීම් නැත එහෙනම් නිකුතුව කීයද නිකුතුව 200ක් නිකුත් කරන්න ඕනි අපිට එකපාර 200ක් නිකුත් කරන්න බෑ ඇයි 10 මිලියන් තියෙන්නේ 100යි 10 මිලියන් තියෙන්නේ 100යි එහෙනම් මුලින්ම යව යවමු මුලින්ම මේ 100 යවමු මුලින්ම ඒ 100 යවමු 10 ගන්න මුලින්ම ඒ 100 යවුව 10 ගන්න තව කීයක් යවන්න ඕනිද තවත් 100ක් යවන්න ඕනි එහෙනම් පැරණි 100ෙන් 100ම ගත්තා තව 200ක් තියෙනවා අලුත් 200ෙන් ගත්තා 100ක් 11 ගන්න උන් දෙන්නට සගල වරණක් දාලා බලන්න එක තුන්ගේ අන්න යවුව මුළු තොගයේ ඒකක ප්‍රමාණය 200යි යවුව මුළු තොගයේ ඒකක ප්‍රමාණය 200යි කොහොමද එහෙම උනේ පැරණි තොග වලින් 100ක්ද අලුත් තොගයෙන් 100ක්ද පැරණි තොගයේ තිබ්බේ 100යිනේ ඉතින් ඒ 100ම යවුවා අලුත් තොගයෙන් එහෙනම් ගන්න උන අඩුපාඩුවට තව 100ක් ඒ 100ක් ගත්තා එහෙනම් මෙන්න මේ නිකුත් කිරීම දැන් ඒ නිකුත් කිරීමෙන් පස්සේ රෑ කඩේ වහලා ගෙදර යනකොට මේ 100 ගියා මේ 200නුත් 100ක් ගියා තව කීයක් ඉතුරුද තව ඉතුරුයි 100ක් 11 මිලියන් එහෙනම් දාන්න 1100යි 1100යි හරි ඊළඟට 4 වෙනි මාසේ 12 අන්න ව්‍යාපාරයට අලුතෙන් තොගයක් එනවා අන්න එන්න එහෙනම් ලැබීමක් ඔව් ලැබීම් 4යි 12 ලැබීම් මේකක 400යි නේද ලැබීම් මේකක 400යි දාන්න ලැබීම් මේකක 400යි ලැබීම් මේකක 400යි ඒකකයක් 12 ගානේ එතකොට කීයද 4800යි 4800යි ඔන්න තොග ලැබුණා එදා දවසේ තොග නිකුත් කිරීමක් තියෙනවද නෑ තොග නිකුත් කිරීමක් නෑ එතකොට එදා රෑ කඩේ වහලා යනකොට පරණ තොග වලින් 100ක් තියෙනවා රුපියල් 11 මිලියන් අලුතෙන් ගත්තු තොගක් තියෙනවා 400ක් අලුතෙන් ගත්තු තොගක් තියෙනවා 400ක් 12 මිලියන් ඉස්සෙල්ලම් ගත්තු තොගයෙන් මේ ඉතුරු වුණ 100 අද රෑ කඩේ වහද්දිත් ඉතුරු වෙලා තිබුණ බව පෙන්වන්න ඕනි. ඒ වගේම අද අලුතෙන් ගත්තු තොගත් අද රෑ කඩේ වහලා යනකොට ඉතුරු වෙලා තියෙන බව පෙන්වන්න ඕනි. හරිද? එහෙනම් මුන් දෙන්නගේ එකතුව සංගලවරණක් දාලා එහා පැත්තට දාන්න. 5900යි 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 නේද ඊළඟ 4යි 15 කියනවා ඒක 300ක් නිකුත් කරන්නලු 300ක් නිකුත් කරන්නලු එන්න 4යි 15
ඒකක ලැබීමක් නැහැ. එහෙනම් ඉරි කෑලි. ලැබීමක් නැහැ. නිකුත් කරන්නලු ඒකක 300ක්. හොඳට බලන්න. මට ඒකක 300ක් එකපාර නිකුත් කරන්න බෑ. ඇයි හේතුව? පරණ තොගෙන් තියෙන්නේ 100යි ඉතුරු වෙලා. එහෙනම් ඒ 100 මුලින්ම යවන්න. ඒ 100 මුලින්ම යවන්න. ඒ 100 මුලින්ම යවන්න. ඒ 100 මුලින්ම යවුවට පස්සේ ඒ 100 මුලින්ම යවුවට පස්සේ 11 මිලෙන් මම තව කීයක් යවන්න ඕනිද ඕඩරේට අනුව? ඕඩරේ දාලා තියෙන්නේ 300ක්. මම යවුවේ තාම 100යි. තව කීයක් යවන්න ඕනිද? තව 200ක් යවන්න ඕනේ නේ. එහෙනම් අර අලුතෙන් ගත්ත එකකින් යවමු. දැන් මෙයාගෙන් ගන්න පුළුවන් උපරිම 100යි නේ. උගෙන් ඒ 100ම ගත්තා. දැන් අලුතෙන් ගත්ත එකගේ 400ක්ම දෙනවනේ. එහෙනම් උගෙන් 200ක් ගමු. අනේ 200යි. ඒ මිල 12. හරි. නේද? ඔන්න ඕඩර් යවුවා. 300ක් ඒකක යවුවා. නිකුත් කිරීමේ වටිනාකම කීයද? 3600. දැක්කද? 100ක් නේ අර පැරණි එකාගෙන් ඉතුරුනේ. උගේ ඒ 100ම යවුවා. ඊළඟට තව කීයක් යවන්න ඕනේද? තව 200ක් යවන්න ඕනේ. එහෙනම් අර ඊළඟට ගන්න පුළුවන් 400න් 400න් යවුවා. මේකේ අදහස මෙච්චරයි. යම් කිසි තොගයක් නිකුත් කරන්න කිව්වම මුලින් තියෙන එකාව මුලින් ගන්නවා. ඉතිරිය ඊට පස්සේ කාගෙන් ගන්නවා. හරිද? දැන් 400න් 200ක් ගත්තනේ. මේ 100න් 100ම ගත්තා 100 ඉවරයි. 400න් 200ක් ගත්තා. තව කීයක් ඉතුරුද? 200ක් ඉතුරුයි. 12 මිල. එහෙනම් දාන්න වටිනාකමට 1400. 1400. මෙතන 2500 3500 වෙලාමයි. හරි. ඊළඟට යන් ඉදිරියට යන්. බලන්න ඊළඟට කියනවා ලැබීම් මේක 300ක්. අන්න ආයි ලැබෙනවා 300ක්. එන්න. ආයි ලැබෙනවා අපේ ව්‍යාපාරයට 300ක් ඉන්න දාගමු. අපි හරි කැමති ගන්න නේද? නිකන් දෙනවා නම් ඕනද පත්තරයක්. දාන්න. 4යි 17. ලැබීම් මේකක 300ක්. ඒකකයක් කීය ගානේද? 12යි 50 ගාන. 12යි 50 ගාන නේද? 12යි 50 ගානේ හම්බෙනවලු. කීයක්ද එතකොට වෙන්නේ? 3750. වටිනාකම 3750යි. 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 ඊළඟට නිකුත් කිරීම නැහැ. එදා රෑ කඩේ දොර වහලා යනවා. එදා රෑ කඩේ දොර වහලා යනවා නේද? එදා රෑ කඩේ දොර වහලා යනකොට අපි තොග වල ලියන්න ඕනි. මෙන්න මේ විදිහට. පැරණි තොගයෙන් 200ක් රුපියල් 12 මිලියන ඉතිරි වෙලා තිබුණා. අලුත් තොගවල 300ම රුපියල් 12.750 මිලියන් ඉතිරි වෙලා තිබුණා. පැරණි තොගයෙන් 12 මිලියන් ඉතිරි වෙලා තිබුණාය. අලුත් තොගයෙන් මෙන්න මෙච්චරක් ඉතිරි වෙලා තිබුණාය කියලා ශේෂය තොග ශේෂය කියන එකේ දක්වන්න ඕනි ළමයි. උන් දෙන්නගේ එකතුව දාන්න. වටිනාකම් තීරුවට කීයද?
6150යි 6150යි ඊළඟට අන්න 4/20 අප්‍රේල් 20 අප්‍රේල් 20 නිකුත් කිරීමක් තියෙනවා එකක 400ක එකක 400ක එන්න ඒකත් නිකුත් කරමු කමක් නෑ අපේ ව්‍යාපාරයේ බිස්නස් නේ 4/20 දිනයට 4/20 දිනයට 4/20 නිකුත් කිරීමට දාන්න ඒකක 400ක් පොඩ්ඩක් ඉන්න ඒකක 400ක් එකපාර නිකුත් කරන්න පුළුවන්ද බෑ ඇයි පැරණි තොගෙන් තියෙන 200 එහෙනම් මුලින් 200ක් යවලෙමුකෝ මුලින් 200ක් යවලෙමු ඔන්න මුලින් 200ක් යවුවා මුලින් 200ක් යවුවා කීයේ මිලෙන්ද 12 මිලෙන් තව කීයක් මදිද තව කීයක් මදිද තව 200ක් මදි අපේ ඕඩර් එක කීයද 400යිනේ මුලින් ගත්තුන්ව මුලින්ම යවන්නේ මුලින් ගත් එක 200යි එහෙනම් ඌව යවුවා ඌ මදිලු තවත් 200ක් ඉල්ලන එහෙනම් ඊළඟට ගත්තු එකා ඉන්නවා උගෙන් යවමු 200ක් 12යි 7 50යි 12යි 7 50යි 12යි 7 50යි 12යි 7 50යි නේද උගෙන් යවුවා නේද උගෙන් යවුවා එතකොට කීයද වටිනාකම 12යි 7 50යි උගෙන් යවුවා රාගය කීයද දෙදාස් 500යි නේ ළමයි 2500යි එකතු කරා ඕඩරේ එකතු කරනවා 400යි ඕඩරේ එකතු කරනවා 4900යි 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 නා ඕඩරේ එකතු කරා මෙතන 400යි ඒක වටිනාකම 4900යි දැන් අද රැයට කඩේ වහලා යනකොට මම තොග ශේෂ තියන්න ඕනි මුල තිබ්බ තොගය නිකුත් කළා මේ 300 නුත් 200ක් යවුවා තව කීයක් ඉතුරුද තව 100යි ඉතුරු 100යි එහෙනම් ඒ 100 ඉතිරි බව ලියමු තොග ඒකක 100ක් තියෙනවා නේ මංගාව ඒකකයක් 12.50 ගානේ ඒකකයක් 12.50 ගානේ එහි අගය 1250යි එහි අගය 1250යි එතකොට මේ ගානේ එදායින් පස්සේ ගණිතනු තවත් නැහැ එහෙනම් මෙන්න මේ විදිහට ගාන එකතු කරලා නවත්තන්න මෙන්න මේ විදිහට ගාන එකතු කරලා නවත්තන්න ඔන්න ඔය විදිහට ගාන එකතු කරලා නවත්තන්න ඕන ළමයි ඩබල් ඉරි ගහලා බලන්න දැන් ඔයාලට තේරෙන්න ඕන එක දෙයක් මොකද්ද ව්‍යාපාරයේ තොග එනවා විටින් විට ආවට ඒවා ක්‍රමානුකූලව වාර්තා කරගන්නවා නේ ව්‍යාපාරයට තොග එනවා විටින් විට ව්‍යාපාරයට තොග ආවට විටින් විට ඒවා ක්‍රමානුකූලව වාර්තා කරගන්නවා මුලින් ආව කට්ටිය මුලින් නිකුත් කරද්දි මුලින් ආවවම මුලින්ම නිකුත් කරනවා මුලින් නිකුත් කරලා ඊට පස්සේ තමයි අලුතෙන් ආවවම නිකුත් කරන්නේ හරිද ඒ විදිහට පිළිවෙලට එන්න පිළිවෙලට එනවද 600න් 200ක් තිබ්බා ඊට පස්සේ 600න් 500 ගියාට පස්සේ ඉතුරු 100යි අර 200 එහෙමම ලිව්වා ඊට පස්සේ අන්න ආයෙමත් 100ක් ඉල්ලනවා අර පරණ 100 යවනවා නේ 200ක් ඉල්ලනවා ඒතර පරණ 100ක් යවනවා අලුත් 200න් 100ක් යවනවා තව ඉතුරු වෙනවා 100ක් ආයෙ එනවා එකක 400ක් 100 ලියනවා මුලින් අලුතෙන් ආපු එක අව යටින් දැක්කනේ පිළිවෙල බලන්න පිළිවෙල හරි ළමයි
අපෙන් අහනවා එතකොට ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය අනුව තොග ලෙජරේ සකස් කර අවසාන තොගය ගණනය කරන්න. එතකොට අපි අවසාන තොගය ගණනය කරලා ඉවරයි. ඔන්න ඕකේ. අද රෑ ඉතිරි වෙච්ච තොගය තමයි අවසාන ශේෂය කියන්නේ. ඒ කියන්නේ හැම කටයුත්තක්ම කරලා ශේෂය ලෙස ගන්නේ අවසානයේ ඉතිරි වෙච්ච තොග ශේෂය ලියන්න. ඉතිරි තොගය ලියන්න යටින් ලියන්න. ඉතිරි තොගය ප්‍රමාණය සමානයි ඒකක 100යි. වටිනාකම රුපියල් 1250යි. දැන් ප්‍රමාණයෙන් ගහුවොත් ඉතිරි වෙලා තියෙන 100ක තොගයක්. වටිනාකමින් ගහුවොත් 1250ක තොගයක්. කියන්නේ මිලෙන් වැඩි වෙච්ච එක. හරිද ළමයි? එහෙනම් උත්තර ඇහුවොත් ওই විදිහට දෙන්න පුළුවන් වෙන්නත් ඕනි. හරි ළමයි. බලන්න ප්‍රශ්නාංක 10 එක මේ දෙක තියෙනවා නේද බලන්න. සමාගමක තොග විස්තර දීලා අනම්මනම් දේවල් ටිකක් කියලා අපිට කියනවා අවශ්‍ය වන්නේ බරිත සාමාන්‍ය මිල ක්‍රමය. ඒ කියන්නේ දැන් FIFO එකේ නම් කරේ ළමයි ආව මිලට එයා කල්ලිකුත් නිකන් පරණ කෙනෙක් වුණාට එයාව ඒ මිලටම යව් එකනේ. හැබැයි අපි හිතමු මෙහෙම අපේ ව්‍යාපාරේ හාල් ව්‍යාපාරයේ හාල් බාස්කට් එක තියෙනවා. ටික දවසක් යද්දි මේකට දානවා හාල් රුපියල් 5 මිලියන කිලෝ එකක් 5 ගානේ. ටික දවසක් යද්දි දානවා රුපියල් 10 ගානේ. ටික දවසක 15 20 25 නේද? ඔය විදිහට විවිධ මිල ගණන් වලින් මිලදී ගත්තු හාල් දානවා. නිකුත් කරන්න යද්දි ඔයා හිතන්නකෝ මේ රුපියල් 5 මිලියන් තිබ්බේ කිලෝ එකයි කියලා. රුපියල් 5 මිලියන් තිබ්බේ කිලෝ එකයි. දැන් ඔයත් ඉන්නවා ඔයාගේ යාළුවත් ඉන්නවා. හරිද? එතකොට ඉදන්නකෝ කඩේ මුදලාලිගෙන් ඇවිල්ලා ඉල්ලනවා හාල්. එතකොට මේ අපේ ව්‍යාපාරයේ තියෙන හාල් කොට්ටේ නැත්නම් හාල් භාජනය ඇතුළට කිලෝ 5න් හාල් එනවා. කිලෝ 5 කියන්නේ හිතන්න රුපියල් 5ට හාල් එනවා. රුපියල් 10ට එනවා 15ට එනවා විවිධ මිල ගණනකට දෙනවා. දැන් ඔයාගේ යාළුවයි ඔයයි යනවා කඩේට. කඩේ මුදලාලි වෙච්ච මම මුලින්ම නිකුත් කරන අර මුලින් ආව කට්ටිය මුලින් නිකුත් කරන ක්‍රමයට රුපියල් 5 කිලෝ එකක් 5ක් වන කිලෝ නිකුත් කරනවා. ඔබ හිතන්න මුලින් ආව කට්ටිය මුලින් නිකුත් කරන මිල ක්‍රමය යටතේ රුපියල් 5කට මිලදී ගත්තු හාල් කිලෝ දෙකක් තිබ්බා. මං ඒක දෙනවා එක්කෙනෙක්ට. එක කෙනෙක්ට දෙනවා. එයාගේ යාළුවට දෙනවා රුපියල් 25ට ආපු හාල්. ඒත් එහෙම දුන්නම එයා මගෙන් අහනවා ඇයි ඔයා අරයට 5 ගානේ දුන්නේ? මටත් දෙන්න 5 ගානේ. ඇයි එයාට 5 ගානේ දීලා මට 25 ගානේ දෙන්නේ? ඒතර මම කිව්වොත් එහෙම අනේ නෑ මෙතන රණ්ඩු කරගන්න බෑ. ඒක උනේ මුලින් ආපු මිලට තිබ්බ හාල් එච්චරයි. රුපියල් 5 ගානේ තිබ්බේ හාල් එච්චරයි. මේ තියෙන්නේ අලුත් මිලේ හාල්. ඒක නිසා මේ 25ට දෙන්නේ. කිව්වොත් පිළිගනීද ඔයා? පිළිගන්නේ නෑ නේ? ඉතින් ඒක නිසා අපි මොකක්ද කරන්න ඕනි? රුපියල් 5ට ගත්තා. රුපියල් 20ට ගත්තත් 50ට ගත්තත් මිලවල් ගොඩකට ගත්තා. මේ සෑම මිලක්ම නියෝජනය වන පරිදි පොදු මිලක් තියාගමු. පොදු මිලක්. පොදු මිලක් යටතේ අලෙවි කරොත් ඔයාටත් ඔයාගේ යාළුවටත්
හාල් කිලෝ එකක් මම රුපියල් 1750 ගාන අලෙවි කරනවා. එතකොට මොකද වෙන්නේ? යාළුවටත් එක ගාන, ඔයාටත් එක ගාන. වෙනසක් නැහැනේ. ඒ විදිහට කරන ක්‍රමවේදයකට අපි කියනවා VAT. බරිත සාමාන්‍ය මිල ක්‍රමය. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. හරි. එනම් මෙන්න මේ වගේ ආකෘතියක් ගා ගන්න. හැබැයි ඒක නම් කරගන්න ගබඩා ලෙජරය WAC. WAC නේද? එන්න WAC. හරි. ආකෘතියක් ගා ගන්න මේ වගේම. හරි. එනయ్యා ඔන්න කියනවා සමාගම අප්‍රේල් 1 වෙනිදා තොගේ ඒකක 500ක් අරගෙන රුපියල් 8 ගාන එන්න 4.1 තොග ඒකක 500ක් අරගෙන තියෙනවා රුපියල් 8 ගාන වටිනාකම 4000යි එතකොට එදා දවසේදී ගනුදෙනු වහලා දොර වහලා යනවා නිකුත් කිරීමක් නැහැලු එහෙනම් එන්න ශේෂ තියන්න ඒ 500 එහෙම්මම ඉතුරුයි ඊළඟට ඊට පස්සේ දවස අප්‍රේල් 4 වෙනිදා එන්න අප්‍රේල් 4 වෙනිදා ඒකක 300ක් ලැබෙනවානේ ඒකක 300ක් ලැබෙනවා ළමයි ඒකක 300ක් ඒකකයක් 8.750 ගානේ ඒකකයක් 8.750 ගානේ ලැබෙනවා එහෙනම් 2550ක් ලැබෙනවා නේද වටිනාකම 2550යි වටිනාකම 2550යි දැන් ඔන්න එදා රෑ නිකුත් කිරීමක් නැහැ දැන් අපිට තියෙන්නේ ශේෂ කරන්න විතරයි බටලව ගන්න නැතුව බලන්න දැන් රුපියල් 8 මිලෙන් ඒකක 4000 ඒකක 500ක් තියෙනවා 8.50 මිලෙන් ඒකක 300ක් තියෙනවා නේද මිලවල් දෙකකට බඩු වික්කොත් අපිට රණ්ඩුවක් තමයි දකින්න වෙන්නේ නේද නිකන් අරයට එක මිලක් මට එක මිලක් නේ නිකන් එක හරි නෑ නේ අරයට එක විදියකට මට එක විදියට දුන්නා එයාට 8 ගානේ දුන්නා මට 8.50 ගානේ දුන්නා එහෙනම් මිලවල් දෙකකට දුන්නා නම් මම දැනගන්න ඕනි දෙන්නටම නොදැනෙන්න පොදු මිලක් හදන්න පොදු මිලක් මුලින්ම දාමු ප්‍රමාණය මුළු ප්‍රමාණය කීයද 800යි ඔක්කොම 800ක් තිබ්බයි දාරයි ඒ ඔක්කොගෙම වටිනාකම 6550 මෙයාගේ 4000යි මේ 2550යි 6550යි මේ 500යි මේ 300යි 800යි දැන් ප්‍රමාණයන්ගේ එකතුව ගත්තා වටිනාකම් වල එකතුව ගත්තා අපිට ඕනි දැන් දෙන්නටම පොදු මිලක් ගන්න පොදු මිලක් එන්න පෙර වැඩ දාන දිනය 4.4 බරිත මිල සමානයි වටිනාකම බෙදීම ප්‍රමාණය
වටිනාකම බෙදීම ප්‍රමාණය වටිනාකම නම් 6550යි බෙදීම 800 6550 බෙදීම 800 සමානයි ඉස්සරහට දාන්න රූ ඒ කියන්නේ මුළු ප්‍රමාණයට අදාළව වටිනාකම එහෙනම් මුළු වටිනාකම බෙදෙනවා අර මුළු ප්‍රමාණය එතකොට ඒකකයක මිල එනවා පොදු මිල කීයද 8.19යි 8.19යි අන්න දැක්කද දෙන්නටම පොදු බිලක් ගත්තා එහෙනම් දැන් මෙතනට දාන්න 8.19 8.19 ඔන්න එදා කටයුතු ඉවරයි දැන් මේ තොගේ වටිනාකම කීයද 6550යි ඒකක මිල කීයද 8.19 යන් ඉස්සරහට ඒකක නිකුත් කිරීමක් තියෙනවා 6 වෙනිදා එහෙනම් 4.6 නිකුත් කිරීම තොග ඒකක 200ක් දැන් ඉතින් හැම තොගයකම අගය 8.19යිනේ ඉතින් ආයි මොකටද වෙන්වෙන්ව තොග නිකුත් කරන්නේ දැන් එකපාර නිකුත් කරමුකෝ එන්න ඒකක 200 යවන්න 8.19 මිලෙන් 8.19 මිලෙන් යවන්න එතකොට 1638යි 1638යි දැන් මුළු තොගය 800න් 200ක් නිකුත් කරාම තව ඉතුරුයි 600ක් මිල 8.19ම තමයි ඇයි අපි පොදු මිලක් ගත්තනේ එතකොට වටිනාකම 6550න් 6550න් අඩු වෙනවා 1638 එතකොට ඉතිරි වටිනාකම 4912යි 4912යි හරි ඊළඟට 4 වෙනි මාසේ 8 වෙනිදා නැවතත් නිකුත් කිරීමක් තුන්සීයක්නේ ඔව් ඒ නිකුත් කරන්නේ අර පොදුවේ වෙනස් වෙච්ච මිලට නේ 8.19ටම තමයි 8.19ටම තමයි ඒ නිකුත් කරන්නේ නේද පොදුවේ මිල වෙනස් වුණානේ ඒ අපි හොයාගත්තු පොදු මිලට තාම විකුණන්නේ එතකොට කීයද 2457යි 1457යි දැන් එතකොට ළමයි 600න් ඉතුරු වුණ 600න් 300ක් නිකුත් කරා. තව කීයක් ඉතුරුද? තව 300ක් ඉතුරුයි. නේද? කීයේ මිලෙන්ද ළමයි? 8.19 මිලෙන් ළමයි. 8.19 නේද? එතකොට 4912ක් වෙලා තිබ්බ මගේ වටිනාකම නිකුත් කරපු නිසා 2457කින් අඩු වෙනවා. එතකොට දැන් ඉතිරිය කීයද? 2455යි. අන්න දැන් ඉතිරිය එනවා 2455යි. දැක්කද? තිබ්බ වටිනාකමින් නිකුත් කරපු වටිනාකම අඩු කරාම දැන් ඉතිරි වෙන වටිනාකම ආවා. සරල දැනුම.
සරල දැනුම තියෙන උතන. හරි? ඊළඟට කියනවා ආයිමත් තොගයක් ලැබෙනවලු 10 වෙනිදට. 10 වෙනිදට. ලැබීම් මේකක 400ක්. ලැබීම් මේකක 400ක්. ඒකකයක් රුපියල් 9 ගානේ. ඒකකයක් රුපියල් 9 ගානේ. එන්න. ඒකකයක් රුපියල් 9 ගානේ ලැබෙනවා නම් නේද? ඒකකයක් රුපියල් 9 ගානේ ලැබෙනවා නම් එමු ලැබීම් 4යි 10 400 එකක මිල 9යි නම් වරක් 3 30යි 3600යි ඔන්න ආයිමත් නිකන් දැන් පොඩ්ඩක් අවුල් වගේ ඇයි ඉස්සෙල්ලම් 8යි 758යි 8ටයි තොග තිබ්බ නිසා ඒ දෙන්නගෙම වටිනාකමෙන් ප්‍රමාණය බෙදුවා. එතකොට දෙන්නටම පොදු මිලක් ගත්තා. දැන් 9 මිලෙන් ඇවිල්ලා 9 මිලෙන්නේ පේනවද? 9 මිලනේ. දැන් එතකොට 8යි 19ත් 9ත් අතර. එතකොට දෙන්නේ ගියොත් දෙන්නෙට දෙන්නේ මිලවල් දෙකකට. එතකොට එතන වලියක් ඇති වෙනවා. ඒක වළක්වන්න අපි මොකක්ද කරන්න ඕනේ? මුන් දෙන්නටත් පොදු මිලක් ලබා ගන්නට ඕනේ නේද? ඔව්. එහෙනම් මුන් දෙන්නගේ ප්‍රමාණවල එකතුව ගන්න. 400යි 300යි 700යි. වටිනාකම හයදාස් 555යි. තුන්සිය 8යි 19න් වැඩි කරාම 8යි 19න් වැඩි කරාම 2457යි. හරිද? ඊට පස්සේ ළමයි ඊට පස්සේ මම කිව්වේ මේ පවතින වටිනාකමෙන් මේ නිකුත් කළ වටිනාකම අඩු කරාම ඒ අගේ මෙතනට ගන්න. එහෙම නැතුව මේක මෙතනින් වැඩි කරලා ගන්න එපා. හේතුව මොකෝ? සත ගණන් වලින් අර ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා. සත ගණන් වලින්. දැන් මෙතන රුපියල් 2ක වෙනසක් තියෙනවා. හරි? ඒක එච්චර ගණන් ගන්න එපා. දැන් අපේ ව්‍යාපාරයට අලුතෙන් ප්‍රමාණයක් ආවා. ඒ ප්‍රමාණවල එකතුව 700යි. ඉතිරි වටිනාකම් වල එකතුව 6055යි. මෙතන වැරද්ද තියෙනනේ. මෙතන නේද? මෙතනනේ. මෙතන තියෙන්න එන්නේ 4914. එහෙම වුණොත් හරි මෙතනට 7 එනවා. එහෙම වුණොත් මෙතනට 7 එනවා ළමයි. එහෙම වුණොත් මෙතනට 7 එනවා හරි. එහෙම වුණොත් හරි. මේ මෙතන මම රුපියල් 2ක් දාලා තියෙන අඩුවේ. ඒක දාගන්න. එතකොට මෙතනටත් 2ක් එනවා. හරි. දැන් මුළු වටිනාකම් වල එකතුව තියෙනවා මං ගාව.
ඒ වගේම ප්‍රමාණවල එකතුව තියෙනවා. එහෙනම් මුළු වටිනාකම් වල එකතුව ප්‍රමාණයෙන් බෙදලා අලුත් පොදු මිල හොයන්න. එතකොට අලුත් පොදු මිලක් හොයන්න වෙන්නේ හැමතිස්සෙම අලුතින් තොගයක් ව්‍යාපාරයට එන වෙලාවට. අලුතින් ව්‍යාපාරයට තොගයක් එනවාද ඒ ගමන්ම අපිට සිද්ධ වෙනවා පොදු මිල හොයන්න නේද? එන්න. ගන්න. 4යි 10යි සමානයි 6057 බෙදීම 700 සමානයි රුපියල්. ගන්න. 8.65 8.65 8.65 අන්න පොදු මිල. අන්න 8.65 අන්න පොදු මිල ගත්තා. පොදු මිල. හරි. ඊට පස්සේ කියනවා අන්න 4.12 වෙනිදා නැවතත් තොගයක් නිකුත් කරනවලු. එන්න. දැන් එතකොට අලුත් පොදු මිලක් තියෙන්නේ අන්න එතකොට නිකුත් කිරීම 200යි. අලුත් මිලෙන් යවන්න. අලුත් මිලෙන්. අලුත් මිල 8.65යි. ඒකෙන් යවන්න. අන්න. ඒකෙන් යවන්න. 8.65 මිලෙන් යවන්න ඒකට 200ක්. කීයද? 1730යි. 1730යි. එතකොට 700න් 200ක් යවුවනම් ඉතිරි 500ක්. 8.65 ගානේ. එතකොට මේ මුළු වටිනාකමෙන් මේ නිකුත් කරපු වටිනාකම අඩු කරන්න. 4327යි. මේ නිකුත් කරපු වටිනාකම මෙයාගෙන් අඩු කරන්න. එතකොට ඉතුරු වටිනාකම එනවා. මේ තියෙන වටිනාකමෙන් නිකුත් කරපු එක අඩු කරන්න. එතකොට ඉතුරු එක එනවා. හරිද ළමයි? ඊළඟ 4.15 ලැබීම් මේකක 300ක්. අන්න ආයිමත් ලැබෙනවා. එතකොට ආයි ලැබෙනකොට මොකෝ වෙන්නේ? ආයි ලැබෙනකොට මොකෝ වෙන්නේ? ආයි මිල වෙනස් වෙන්නේ. එන්න. 4.15 ලැබීම් මේකක 300යි. එකක් 9.50 ගානේ. එකක් 9.50 ගානේ. දෙදාස් 850ක් වටින තොගයක් එන්නේ. නේද? 2850ක් වටිනා තොගයක් එන්නේ. මේ තොගය ව්‍යාපාරයට ආවම එදා දවසේ නිකුත් කිරීමක් නැහැ. එදා දවසේ නිකුත් කිරීමක් නැහැ. හැබැයි එදා දවසේ නිකුත් කිරීමක් නැති වුණාට අලුත් තොගයක් ව්‍යාපාරයට එනකොට ව්‍යාපාරයේ තියෙන පොදු මිල මොකක් වෙනවද? පොදු මිල වෙනස් වෙනවා. එහෙනම් එන් ප්‍රමාණවල එකතු ගන්න. අලුතෙන් 300ක් එනවා. තියෙන 500යි 300යි 800යි 800යි. තියෙන වටිනාකමයි අලුත් වටිනාකමයි එකතුව. තියෙන වටිනාකමයි අලුත් වටිනාකමයි එකතුව 7177යි. දැන් පුළුවන් වටිනාකම ප්‍රමාණයෙන් බෙදලා අලුත් මිල හොයන්න. එන්න 4.15 එන්න 7177 බෙදීම 800 සමානයි රු. 7177 බෙදීම 800 රුපියල් 8.797 නේද? අන්න රුපියල් 8.797 නේද? රුපියල් 8.797ක් තමයි
අලුත් මිල වෙන්නේ එතකොට. දැන් ඔයාලට තේරෙන්න ඕනි හැමතිස්සෙම මිලදී ගන්නකොට තමයි මිල වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් අලුත් මිලකට එකක් එනකොට තීන මිල මොකක් වෙනවද වෙනස් වෙනවා. නේ? දා 8යි 7 97. හරි. ඊළඟට අන්න 4යි 16 නිකුත් කිරීමක් තියෙනවා 350ක. එන්න. 4යි 16 රූල් අරින්නේ නිකුත් කිරීමක් තියෙනවා 300. නිකුත් කිරීම 300යි. නිකුත් කිරීම 300යි. දැන් නිකුත් කරන්නේ 9 8යි 7 8යි 7 97 මිලට අලුත් මිලක්නේ. අලුත් මිලක් නිසා අලුත් මිලට එකක 300යි. එනම් 2691යි. 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 හරි. දැන් 800න් 300ක් නිකුත් කළා. 800න් 300ක් නිකුත් කළා. ඉතිරි තොගය 500යි. 8යි 7 97න් 8යි 7 97න් එතකොට තව 4486ක් එය වටිනවා නේද බලන්න ඉතිරි තොග 800න් 300ක් යවුවම තව ඉතිරි වෙන්නේ 500යි වටිනාකමෙන් නිකුත් කළ වටිනාකම අඩු කරාම ඉතුරු වෙන වටිනාකම 4486යි එහෙනම් මෙන්න ඉන් පස්සේ ගනුදෙනු නැහැ නේද 350ක් වුණම නේද 350ක් නෙමෙයි 350ක් 300ක් නෙමෙයි නේද 350 තමයි 350ක් ලු 350ක් නිකුත් කරන්නේ 3139.5යි 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 එතකොට 800න් 350 ගියාම කීයද 450යි 450යි 7177න් 7177න් අඩු කරන්න 3139.5 අන්න සමානයි 4037.5යි නේද එහෙනම් මෙච්චරයි ගනුදෙනු එච්චරයි දැන් ගන්න ඉතිරි වෙච්ච තොගය ඩබල් කරන්න ඉතිරි වෙච්ච තොගය ඩබල් කරන්න නේ ඔන්න ඉතිරි තොගය ලියන්න ඉතිරි තොගය ප්‍රමාණය සමානයි ඒකක 450ක් ඉතුරුයි වටිනාකම සමානයි රුපියල් 4037.5යි 4037.5යි 37.5යි එහෙනම් ඔන්න වැට් ක්‍රමය අනුව කරද්දී මොකක්ද කරන්නේ වටිනාකම ඒ කියන්නේ අලුත් මිලක් යටතේ කවුරු හරි එනකොට තීන වටිනාකම ප්‍රමාණයෙන් බෙදනවා හරිද තීන වටිනාකම ප්‍රමාණයෙන් බෙදනවා
බෙදලා අලුත් මිල අරගෙන අලුත් මිල යටතේ නිකුත් කරනවා. හරිද ළමයි? බලන්න එන